කියුණු පාරාවලල්ලකින් මේ පොළවේ සියලු සතුන් මැරුවද පවක් සිදු වෙන්නේ නැහැ කියලා කිව්වා. එයාගෙන කියන්නේ පාරාවලල්ලා කියලා එකක් තියෙන එකකින් ගහලා ඉන්න පෘථිවින සත්ව ඔක්කොම මරලා දැම්මයි කියන්නකෝ. ඒක මැරුවයි කියලා පවක් සිදු වෙන්නේ නැහැ කියලා කිව්වා. ගංගා නදිය උත්‍රේසිත දකුණට දකුණේ ඉඳන් උඩට કોઈ දන් දුන්නත් සිල්ලකගෙන ගියත් සතුන් ඝාතනය කළා මොනෝගලත් දෙකෙන් පවක් වෙන්නේ නැහැ. විනාක් වෙන්නේ නැහැ කියලා කිව්වා. මේක සටහන දාගන්න උදේ ඊට පස්සේ වාට යද්දි කරන්න පුළුවන්. දැන් මම මේ කරන්නේ PowerPoint කියන එකනේ. මේකේ පිටපතක් වලට PDF එකක් විතර WhatsApp කියන එකට මම ඕනනම් සෙන්ඩ් කරන්නම්. මේක ඔළුවට ගියේ නැති අය ඉන්නකොට මේවට සම්පූර්ණව කියනවා. මංගාව තියෙන මට දෙන්න පුළුවන් සම්පත් සියල්ල වලට මම ලබා දෙනවා. මක්කලේ ගෝසාල ගැන මතක තියාගන්න හරි ලේසියි. ආජීවක නිකායේ කවුද නායකයා පිළිබස්සෙන් කතා කරමු ටිකක්. මොකද්ද තව ඊට පස්සේ තියෙන මොකද්ද? ගවහලක උපන් නිසා ගෝසාල කියලා නම් වුණා. ඕකේ පරම්පරා නාමය මොකද්ද? ගෝසාල වෙච්ච බව තමයි සඳහන් කරන්නේ. ඔය තවත් තැනක සඳහන් වෙනවා කවුද මුදුරෙක් එක තෙල් චාර්ජ් එක තෙල් වගේක් කරන් ගිහලා වැටිලා එimhe වැටෙද්දී ඒක බිඳෙනවා යාගේ අතින් ඒ ආදිනේ ඊට පස්සේ අර කෑ ගහන මුරුල නවතින්නේ කියලා මු නවතින්නේ නැතුව මේ දුවනවා. අර කෑ ගහද්දී දිව නිසා ගෝසාල නැහැ කියලා කතාවකුත් ඔය පොත්වල තියෙනවා. තව වසර 24ක් තවුස්තිවිය ගත කළයි කියලා කියනවා. සියල්ල කිසියම් නියතියකට අනුව සිදු වෙනවා කියලා කිව්වා. බලය, වීරය, පුරුෂ පරාක්‍රමය ආදී කිසිවක් නැත කියලා කියනවා. සියලු සත්වෝ 14,06,600ක් උප්පත්ති ලැබනවා. අරන් අද තියාගන්න මේ එකයි අපි ඉන්නේ. මේ වගේ ඒවා තව තියෙනවා 14,06,599ක් තියෙනවා. එකක් තියෙනවා. පුළුවන්ද? එකක්වත් ඕනේ අපේ කරන්නේ. තව කල්ප 84 ලක්ෂයක කාලයක් සත්‍යයේ ගමන සිදු වෙනවා කියලා කිව්වා. කල්ප 84,000ක් තරම් කාලයක් සත්‍යයේ ගමන සිදු වෙනවා. සත්‍යය කරනවා බැරමින් යනවා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඉතින් එනවා හොඳයි ඒ වෙලේ. එහෙම නැහැ බුදුහාම තුලේ කියනවා. එහෙම නැහැ උත්තරය කරන උසාව මත එයාගේ දැන ගමන තීරණය වෙන බව මතක් කළා. අපි ඊට පස්සේ තව ටිකක් එයාට කතා කරගෙන යමු. අපි කමු. අජිත කේසගම්බල මතකයේ මතක තියාගන්න ඕන දාන්න. මොහුගේ නාමය අජිතෝ අතර කෙස් වලින් කළ වස්ත්‍රයක් පරිහරණය කළෙන් කේසගම්බල වේ. උදේ මම කිව්වා මේ වගේ ප්‍රශ්නයක් එන්නේ නව නිර්දේශන කොහෙද දෙන්නේ මේ වගේ එකක්. මොන කොටසද දෙන්නේ? බොහෝ විට එන්නේ දෙවෙනි කොටසට. බොහෝ විට එන්නේ දෙවෙනි කොටසට. එහෙම දෙවෙනි කොටස ආවට පස්සේ අර අනිත් අපිට කරන්න තියෙන දේ තමයි දෙවෙනි කොටස ආවට පස්සේ උදේ මේකට ලකුණු 10ක් නේ. ඒක ලකුණු 10 නම් මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දි මෙන්න මේ හැඳින්වීම කරන්න ඕන. මේ හැඳින්වීම මොහුගේ නාමය අජිතූ අතර කෙස් වලින් කළ වස්ත්‍රයක් පරිහරණය කළ හේන් කේසකම්බල විය කියන එක ඒ ආරම්භයක් ගන්න ආරම්භය. ඊට පස්සේ එයාගේ ගැම්මීම මොනවද? මෙලවක් නැත කියලා කිව්වා. අරලවක් නැත කියලා කිව්වා. තව කර්ම විපාක නැත කියලා කිව්වා. භයානක ඉගැන්වීමක් කළා. තව මම නැහැ කියලා කිව්වා. පියා නැහැ කියලා කිව්වා. පුද්ගලයා යනු සතර මහා භූතයන්ගේ එකතුවක. සතර මහා භූත කියන්නේ මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මරණයන් මතු යරිපදීමක් නැහැ කියලා කිව්වා. කිසිවක්ම විශ්වාස නොකරගෙන මෙන්න මෙතන පොඩි විස්තරයක් කරන් දිනවා. සතර මහා භූතයන්ගේ යා මොකද්ද භූතය කියන්නේ? මම කෙනෙක් අහලා පෙරේදා ප්‍රශ්නයක් මොකද්ද සතර මහා භූත කියන්නේ? මොකද්ද මේ භූත කේස් එක? යා කියන්නේ පුද්ගලයෙක් මරණයටපත් වුණාට පස්සේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු අතර ඒ જાතිය වලට එකතු වෙනවා. අපි ගාව තියෙනවා පඨවි කියන්නේ පඨවි ධාතුවට එකතු වෙනවා. ඊට පස්සේ ආපෝ ධාතුවට එකතු වෙනවා. තේජෝ ධාතුවට එකතු වෙනවා. වායෝ කියන එක වායු ධාතුවට එකතු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි එතනින් ඉවරයි. කොහොමද ඉවරයි? ඒ කියන්නේ ආකේ විදිහට ඉවරනම් අපි මෙතනින් ඉවරයි. බුදුදහම තුල අපි විශ්වාස කරනවාද ඔක ඉවරයි කියලා මේ බව මෙතනින් විශ්වාස කරනවද? නෑ මොකද්ද? මාන්නේ මතු නැවත අපිට උපතක් තියෙනවා කියන මතය තමයි අපි මාරු කරන්නේ. පපුද කච්චායන පපුද යන නමවන අතර කච්චායන යන පියාගේ වාසගමලු එහෙම තමයි වෙන්නේ. සප්ත පදාර්ථයක් දැක්වුවා මෙයා. ඒවා සදාකාලික වගේම
ස්ථිරයි කියලා දැක්වුවා. සප්ත පදාර්ථයේ මතක තියාගන්න ලේසි කොහොමද මතක තියාගන්නේ? අර සතර මහා භූත හතර තියෙනවා. අමුතුට එකතු වෙනවා මොකද්ද? සුඛ දුක්ඛ ජීව. ප්‍රමාණ බලන්න තු කියලා බලමු කොට බලන්න. පඨවි ආපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව. ඒකට කියන්නේ සප්ත පදාර්ථයක්. කවුද මේක කියන්නේ? සමුද කච්චායනාගේ තව කියන්නේ මොනවා හොඳ නරක ප්‍රතික්ෂේප කිරීම අපි යන්නේ. සංජය බෙල්ලාටි පුත අමරා වික්ෂේප වාදී කියලා කියනවා. ඒ කියන්නේ තව මොකද්ද? ආන්දිකුමෙන් විස්ථායන ස්වභාවය මොහොගේ වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහුවම මෙයා මොකද්ද කරන්නේ? වරුදු දෙක කරන ප්‍රශ්නයක් අහුවට පස්සේ මොනවා හෝ හේතුවක් කියලා මෙයා මගේ හැරලා යනවා. ඊට පස්සේ නොදොනුවත්කම නිසා එහෙම කියන්නේ හේතුව තමයි සංසය කියලා කියන්නේ සැකයට නොදොනුවත්කම නිසා මුසාවක් වන බැවින් ඒ වගේම සංවරයට හානියක් වෙයි කියලා මෙයා උත්තර දෙන්නේ. උත්තරය දීලා කවුරු හරි කෙනෙක් වාදයට පැටලලා આવොත් ඒක එච්චර හොඳ නෑ වගේ නිකන් තත්ත්වයට හොඳ නෑ වගේ කියලා දුන්නේ. ඊට පස්සේ තමන්ගේ දැනුම මාදේ තමන්ට ඒකට උත්තර දෙන්න තරම් දැනුමක් නෑ කියලා හිතාගෙන පිළිතුරු ලබා දුන්නේ නෑ. ඔබතේ මේ සස්සාතුණු ප්‍රශ්නේ එන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය එක කොටසක නේද කියලා අහනවා. ඔව් එකට තමයි එන්නේ. හැබැයි සමහර තැන්වල දැන් නව නිර්දේශي ගත්තට පස්සේ ඕක ලකුණු 10ක ප්‍රශ්නයක් විදිහට එකතු කරන්න පුළුවන්. පැහැදිලිද? ලකුණු 10ක ප්‍රශ්නයක් විදිහට ඕක එකතු කරන්න පුළුවන්. ඒ නිසා ටිකක් වැඩිපුර ලියන්න බලා ගන්න. අත්ලෝ පටන් ගත්තා විවේක කාලේ ඉඳි තාම වරින් අමාරුයි. මේක කාලේ උදේ දෙන්න මේ 12 වසර ඉවර කරගුවන් ඉන්ටර්වල් එකක් දෙන්න. ඊට පස්සේ ඉන්ටර්වල් එක පැය භාගයක් වගේ අරගමු. උඩ ඉන්න ළමයි යන්න ඉන්නවා. එයාට යන්න අවශ්‍ය වෙයි සමහර විට. විවේක කාලේ දෙන්නම් මේ කාට හරි YouTube එක පස්සට දානවා. මෙතනින් එළියට ගිහලා ඉස්සරහලින් එළියට ගිහලා වොෂ්රූම් හැමදේම තියෙනවා. නාලුණක් දෙන්න පුළුවන්. ඊට පස්සේ සංජය විලාට පුතේන කතා කරද්දී අමරා වික්ෂේප වාදී ආදී මුල ඉස්සයන ස්වභාවය මොකද වෙනවා. සංසය කියන්නේ සැකයේද මුදුරවත්කම නිසා මුසාවක් කරන බැවින් සංවරයට හානියක් විය හැකි බැවින් වාදයට පැටලීම සිදුනේ. තමන්ගේ ධර්ම මතයෙන් යා අහන ප්‍රශ්නෙට උත්තර ලබා දීම සිදු කළේ නැහැ පිළිගන්න. නිගණ්ඨනාථ පුත්ත ගැන අපි කතා කරමු. එයා ගැන කතා කරද්දී ලේසිය මතක තියාගන්න. ලොකුවට හිතන්න එපා. එහෙම අමාරු නෑ අතන මතක තියාගන්න. ඇයි? එයා අර කාටියේ කිරියවාදී, අන්තය කිරියවාදී, එයා කිරියවාදී. සස්සාතු හයදෙනාගේ නිති ගෞරවණීයම තැනැත්තා මහාවීර තව වර්ධමාන වීර නම් වලින් යාව හඳුන්වලා තියෙනවා. වැඩිම ශ්‍රාවකයන් ඉන්නේ මෙයාට කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම පරම අහිංසාවාදී ජලය සත්වාරයක් කරලා පරිහරණය කළා. ගමන් කිරීමේ මාර්ගයේ පුස්තකයෙන් ගියා. ඔයාලා මේ මාස කාලේ කරගත්ත පුරුදු වෙච්ච එකම දේ තමයි මාක්ස් එකක් දාන එක. මුලින්ම මාස් දැම්මේ කවුද? නිගණ්ඨනාථ පුත් තමයි මුලින්ම මාස් දැම්මේ. අයියා කිව්වා ආග්‍රහණය කරන මේ ඔක්සිජන් වායුව අපි ගන්න හුස්ම ගන්නකොට සූත්‍ර ජීවීන් ඉන්නවා. යාළුවා අපි හුස්ම ගන්නදී අපිට ආග්‍රහණය වෙලා මරණයටපත් වෙනවා කියලා එයා කොයි වෙලාවෙත් නහය මොන ප්‍රදේශයේ රෙදි කඩකින් වහගෙන තමයි ගමන් කළේ. උන්ගේ මොනවා හරි කවුදාල මොන මතක තියාගන්න. මොනවා හරි මතක තියාගන්න. ඊට පස්සේ ජලයේ තත්වාරයක් පෙරුවා. එහෙම කරන්න හේතුව තමයි ඒවැය ප්‍රාණීන් ඉන්නවා කියලා පෙරහංකඩයක් උඩ බුදුහාමුදුරුවෝ අනුමත කළානේ වතුර පෙරා පරිහරණය කරන්න කියන එක. ඒක කියන්නේ මෙයාගේ ඉගැන්වීම විවේචනය කරන්න බෑ අපිට. පාරට බහැලා මෙයා වෙන දෝෂණය කරන්න බෑ මේ උගන්නන එක වැරදි කියලා. මෙයාගේ ඉගැන්වීම යම්කිසි හොඳ තත්ත්වයක් තියෙනවා. ආහටවත් කරදරයක් නෑ. හැබැයි පරම අවිහිංසාවාදී මිනිස්සුන්ට කරන්න බෑ. පුතේ යා ගමනක් යද්දි මාර්ගයේ පීඩලා යන්නේ. උදාහරණයකට මම දැන් ආවේ වැයතර ඉඳන් මෙහෙට. කිලෝමීටර් 4කින් මම ඔක පීඩලා යන්න ගත්තා නම් කවද එන්නේ? 25 කෙනෙක් යන ගමන් එන්නේ. ඔයාලා ගෙදරින් ඉඳන් ඇදී බස් එකේ වාහනේ ගියේ බස් පාරේ පාර පීඩලා යන්න යන. කරන්න බැරි දෙටි අමාරු වැඩ තමයි මෙයා සිද්ධ කළේ. හැබැයි යාගේ ගැනීම යම්කිසි දුරකට සාර්ථකයි. කෙසේ නමුත්
මෙයා දරුණට පස්සේ මෙයාගේ ශාසනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ නිසා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තීරණය කරන්නේ බුදුහාමුදුරුවෝ පිරිනමන පෑවට පස්සේ බුදුදහමටත් ඔන්න ඕකම වෙයි. මොකද කරන්න ඕනේ? අපි සංගායනාවක් කරන්න ඕනේ කියලා තීරණය කළේ මේ නිගණ්ඨනාථ පුත්‍රගේ ශාසනයට වෙච්ච සිද්ධිය දැකලා. අපි තවටියක් මෙයා අත්තිකිලමතාන යෝගී අනුගමනය කළා. ඒ වගේ මුව ආවරණ පැලඳුවා කිව්වා වගේම වසර 42ක් ධර්මයේ දේශනා කළා තියෙනවා. ජෛන මුනි කියන්නේ ජෛන මුනිවරයාගේ පංචශීලය ඔන්න වැදගත් ඔක බුදුදහම සමාන යන තැන් වෙයි. මොකද්ද? ප්‍රාණඝාතයෙන් වෙන්වීම, ශ්‍රාවාදයෙන් වෙන්වීම, අදින්නාදානයෙන් වෙන්වීම, බ්‍රහ්මචර්යාවෙන් යුක්ත වීම, දේවල හිමිකමකින් වෙන්වීම. කියන්නේ සියල්ල අතහැරලා ජීවත් වෙන එක. අපි ආ කියනවා මේ තියෙන්නේ නිගණ්ඨනාථ පුත්‍රගේ පංචශීලය. බුදුදහමේ පංචශීලය ඔය වැඩි ටිකක් වෙනස්. ප්‍රාණඝාතය අපේ තියෙනවා, ශ්‍රාවාදය දතරන්න පොඩි වෙනසක් තමයි වෙලා තියෙන්නේ. චතුයාම සංවරය මතකද? චතුයාම සංවරය කියන්නේ බලන්න. කියන්නේ යනකොටේ සබ්බවාරේ වාරිතෝකය කියන්නේ මොකද? සිසිල්දියෙන් මේව කියන්නේ අල්මැල්ලොතු මොන්නේ නැතුව ඇති කියන්නේ. සබ්බවාරේ යුතෝ කියන්නේ අවිතල කියම සබ්බවාරේ දුතෝ පෞතෝදාහාරේම සබ්බවාරේ පුටෝ කියලා කියනවා. පුටෝ කියලා ඔබ සමහර තැන් වල තියෙනවා. කළපව් විඳ අවසන් කිරීම. කළපව් විඳ අවසන් කරන අනුගමනය කරපු ක්‍රමය තමයි අත්තිකිලමතාන යෝගී ක්‍රමේ. ශරීර දැඩිසිය දුක් ලබා දීම. උද්දටම රත් වෙච්ච වෙලාවට ගල්තලාවක ගිහලා දුම් අයින් කරලා වැතිරලා ඉන්නවා. කළා බලන්න පුළුවන් මොන තරම් අත්තිකිලමතාන යෝගියක් ඉඳි කියලා ඒ වෙලාවට. ඊට පස්සේ උද්දටම සීතල වෙලාවක වතුරේ ගංගා නදිය අචිරවති යමුනා අභිගවර කාන්තාවේ නන්දාපු ගංගා සෙට් එකක් තියෙනවා කියලා. අන්න ඒක බහැලා ඉන්නවා. ඒ උඩටම වැහෙන බෙල්ල ගාවට යමම වැහෙන්න බහැලා ඉන්න මෙයා කල්පනා කළාලු වතුර ගහගෙන යනවනේ. අපි ඉතින් ඒක වතුර යන එක නවත්තන්නේ නැහැ. එහෙම යද්දි කරපු පව් ඒ දිලා යනමයි කියලා. මේ මාර මතවාද දින විසක් ඉන්දියාවේ විතර තියෙනවා නේද? බුදුහාමුදුරෝ එසේ මෙසේ ගියමක් නෙවෙයි ගහලා තියෙන්නේ. බුදුදහම ප්‍රචාරය කරන්න මේ අටවතාව නමයකට ಭಾರತේ එනකොට උනේ ඉන්දියාව වෙනස් කරන්න නේද? අපි මාරුම් කියනවා. ඔන්නෝක වැදගත් තැනක්. කැමති කෙනෙක් දිනා පොඩි සටහනක් දාගන්න විතරම අහන තැනක් ඕක. 20 අනිවාර්යෙන් සටහනක් දාගන්න. බ්‍රාහ්මණ සංස්කෘතියේ විශේෂ ලක්ෂණයි සමන සංස්කෘතියේ විශේෂ ලක්ෂණයි මොනවද කියලා. බ්‍රාහ්මණ සංස්කෘතියේ ලක්ෂණ ටික පුතේ කියන ඔයාලා දන්නේවත් එක්කම දාලා කියන්න බලන්න. කොළු කියන්නකෝ. මේ දෙන්නේ නැහැ කතාව කරන්නේ. පුතේ කියන්නේ දේව නිර්මාණවාදය ඊට පස්සේ අර පැත්ත කතා කරනවා බ්‍රාහ්මණ සංස්කෘතික ලක්ෂණ දේව නිර්මාණවාදයේ වර්ණ ධර්ම මහා සෝධර්ම යාගය ස්ත්‍රී නිදාස සීමා කිරීම භක්ති මාර්ගය සහ ස්තුතියට මුල් තැන දීම තමයි කතා කරන්නේ. ඊට පස්සේ සෝම සංස්කෘතිය පැත්තට ආවට පස්සේ අනීශ්වරවාදය ඒ දේ බැහැර කිරීම යාගය ස්ත්‍රී නිදාස පැවිද්ද අත්තා මාර්ගය ඥානයට මුල් තැන දීම මේක ගොඩක් වැදගත්. උතන අහනවා ප්‍රශ්නයක්. ශ්‍රමණ සංස්කෘතියේ සහ බෞද්ධ සංස්කෘතියේ දකින්න ලැබෙන විශේෂතා සම්විෂමතා කියන එකෙන් අහන්න පුළුවන්. ඔයාලා මාස්ටර් ගයිඩ් එක ෆලෝ කරන කෙනෙක් නම් හොඳටම අහුවෙලා ඇති මේ ප්‍රශ්නේ කී වාරයක් අහලා තියෙනවද කියලා. ඒකට වීඩියෝ එකේ නම් ඇත්තටම දන්නේ විතර අහලා තියෙනවනේ. කරලා නේද? පොඩි සටහනක් දාගන්න ෆෝන් එකේ ෆොටෝ එකක් ගිහුවත් අහලත් නේ. මේකත් මම සටහන ලබා දීම කරනවා. සෞත කර්ම මුලික කර්ම කියන්නේ මොකක්ද? ආයුධේ කුඩා යාග ක්‍රමයක් නිවසේ ගෙදර අයිතිකාරයාට මේක කරන්න පුළුවන්. පැහැදිලිද? ගෙදර අයිතිකාරයා මේක කරන්නේ ගේම හදාගෙන යාග ක්‍රමයක් හදාගෙන ආහාර පිළියෙල කරලා තව එක බමුණු පූජකවරයෙක්ගේ සහභාගීත්වය ඇතුව යාගය සිද්ධ කරනවා. යාගය ගැන තව කතා කරන්න පුළුවන්. යාගයේදී අනිවාර්යයෙන්ම මොනවද තියෙන්න ඕනේ? යාග සාරය තියෙන්න ඕනේ. ත්‍රිවේද ප්‍රාප්ත බමුණෙක් ඉන්න ඕනේ. තව අග්නි දෙවියන්ගේ සහභාගීත්වය තියෙන්න ඕනේ. කිරිමැලියක් තියෙන්නේ නැත්නම් යාගය වෙන්නේ නැතුළු. සෞත කර්ම කියන්නේ මොකක්ද එතකොට? ආගුතේ විශාල යාග මේක කරන්න පුළුවන් කාටද?
හරිද? මේක කරන්න පුළුවන් රජවරුන්ට සිටුවරුන්ට ආදී වශයෙන් ටිකක් වැඩිපුර බලය තියෙන ධනෙ තියෙන පිරිස විතරයි මේ යාග කර්මය සිද්ධ කරන්න පුළුවන්. එවැනි යාග කර්ම කිහිපයක් නම් කරන්න කියලා આવොත් එහෙම අශ්වමේධ, පුරුෂමේධ, සම්මාපාය, වාජපේය, තිරක්කල සරලව මතක් කරගන්න අශ්වමේධය කියන්නේ උදේ මුදාහල අශ්වයෙකුට අවුරුද්දක තරම් කාලයක් නිදහසේ හැසිරෙන්න අවස්ථාව දෙනවා. අවුරුද්දක් කල හැසිරුණාට පස්සේ අශ්වයා අල්ලලා මහ ජනතාව ඉදිරියේ තුව මරනවා. මරලා ඒ අශ්වයා හැසිරෙච්ච ප්‍රදේශයේ ඒ තැනත්තා අධිපති බවට පත් වෙනවා. ඔය අහලදී වල බැරණිනේ ගම්මාරයි මුදුනේ ගලයි කියලා මේ බෙර ගහන සද්දේ එන මානිතිය ටික මේ පන්සල් විහාර භූමිය වලට අයිති කියලා එම ක්‍රමයක් තිබුණා. ඒක පවරා දීමේ ක්‍රමයක්. පුරුෂමේධ කියලා කියන්නේ පුරුෂෝ කී දෙනෙක්ද? 100 කීයද? 184 දෙනෙක් මොන පුරුෂයෝද? එකක් කියන්න බෑ. උලේනින තීන අනාර්ය වංශික මිනිස්සු 184 දෙනෙක් ඝාතනය කරලා සිද්ධ කරන යාගය අනිත් ඒවත් ඒ වගේම තමයි සම්ලෝ මතක තියාගන්න ලොකු විස්තරයක් දුන්නේ මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්නෙකින් ප්‍රධාන යාග ක්‍රම දෙක නම් කරන්න කියලා ඔයාලට දීලා තියෙන පේපරේ මම මේ සියලු තොරතුරු එකතු කරලා තියෙනවා. මේවට අදාළ තවත් විස්තර ඕන නම් ඇත්තට මේවත් ඔයාලට මම එකතු කරලා තියෙන සටහන එක මම දෙන්න මාළුම් කරලා. වර්ණ ධර්ම, සෝ ධර්ම, ආපත් ධර්ම කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ කොහොමද කියලා අහන්නේ. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළේ කොහොමද කියලා තමයි අහන්නේ. මේක ඔයාලා දන්නේ නැති එකක් සමහරලාට. ඒකට දන්නේ නැහැ කවුද? ඒකට උත්තරේ දන්නේ නැහැ කවුද? දැන් මේක දැක්කම ටිකක් පත් වෙලා එනවනේ. පත් වෙච්ච නැති ඒ කවුද? ඉතින් මෙන්න මේ වෙනසයි වර්ණ ධර්ම, සෝ ධර්ම, ආපත් ධර්ම යාගයක් ඕන නම් මේකට එකතු කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා ජීව විද්‍යාත්මක සාධක අනුව. ජීව විද්‍යාත්මක සාධක කියන්නේ උපත අනුව බෙදීම. ඒකට අදාළ සූත්‍ර මොනවද? වාසේක සූත්‍රය, අස්සලායන සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය. තව කොහොමද ප්‍රතික්ෂේප කළේ? සමාජ විද්‍යාත්මක සාධක ඔස්සේවට මොකද්ද? සමාජයේ විවිධ වෙනස් වීම මත තමයි මේ සාධක කිනහර දැක්වේ. උදාහරණයක් විදිහට මෙහා කියනවා දැන් බමුණු කියනවනේ ආන්තාව කියන්නේ පහත් නැත්නම් කැයට කළ හැක්කක් නෙමෙයි. පිරිමින්ගේ කාමාශාව සම්පූර්ණ කිරීම සඳහා තමයි කාන්තාව නිර්මාණය කළේ කියලා. බුදුහාමුදුරුවෝ මොකක්ද ඒකට කරන දේ? බමුණෙක් එක්කගෙන එනවා වාසෙක සූත්‍රයේ එක්කගෙන එනවා කවුද? බැමිණියා. ගර්භණී බැමිණියක් එක්කගෙන ඇවිල්ලා කියනවා වෙන්නලා මේ ඉන්නේ ඔබේ කාන්තාව. දැන් මෙයා දරුවෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒතකොට මෙයා දරුවා ලෝක උප්පත්තිය ලබා දෙනවනේ. ඒක ඔබ කොහොමද විශ්වාස කරන්නේ මේක මහා බ්‍රහ්මයා කළයි කියලා. බුදුහාමුදුරුවෝ අධිප්‍රේතනය කරනවා. ඔබ කියන්නේ මහා බ්‍රහ්මයාගේ ශරීරයේ කොටස් 4කින් මිනිස්සු මැවුවා. මහා බ්‍රහ්මයා කවුද එන? සම්පූර්ණ කාන්තා ශරීරයක් තියෙන කැත මොක්ෂේ. ඒකම හිතන්නකෝ. ඒ වගේ කෙනෙක් දුන්නේ නායකයා කියලා. දැන් ඕක කිව්වම මොකද වෙන්නේ? බමුණන්ගේ අර කිවිච්ච මතවාද නැතිලා යනවා. තව ආචාර විද්‍යාත්මක සාධක කරන ක්‍රියාව අනුව ගාථාවත් ආදයි ඔබට. දැන් මම කියනවා මම උඩ ගාථාවක් දානවා. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මන අම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මන. පාඩම් ඕවා අතරින් එපා විභාගෙට. ඇයි ඔයාලා ගාව සම්පත්තිය දේවත් හරි. පැහැදිලිද? කියන අන්තිම ගණිත බලන්න. ආයි ගහන්න කාලයක් නැහැ උඩ. අවුද මොකද කියලා වැඩක් නැහැ. සමහරට සර්ච් සයිකල් ඉන්නේ ඉන්නවනේ පුතේ. ඊට පස්සේ මෙතන බැලුවට පේනවා හැකියාවේ අවශ්‍යතාවයක් මතු සස්පෙල කරන්න ඉන්නවනේ. ඉතින් අපේ සත්‍යභාවය හංගන්න උවමනාවක් නැහැ. ඒකට ඇයි ඔයාලට අද A level කරන්න උවමනා වෙලා තියෙන්නේ? A level කරන්නේ 18න් 19න්. එතකොට ඇයි දැන් අවුරුදු 25 කියලා A level කරන්නේ අපිට අවශ්‍ය හැකියාවේ උපයෝග උසාවියකට වෙන්න පුළුවන්. වෙන මොකක් හෝ තමයි විදේශ ගමනකට වෙන්න පුළුවන්. එතන මොනවා හෝ සාධකයකට අපිට අවශ්‍යයි උසස් පෙළ අටුම ඊයත් S3ක්වත් අවශ්‍යයි. අටුම යෝනේ
ටෙස්ට් තුනක්වත් අවශ්‍යයි. ඉතින් අපි ධර්ම මැරෙන අය නෙවෙයි තව කාලයක් ජීවත් වෙන අය. ඒ නිසා ලංකාවේ යන තත්ත්වයට එක්ක A level පාස් වීම කියන එක අත්‍යවශ්‍යයි. පැහැදිලිද? ඒක අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි ඔයාලට IELTS A level කරන්න ඉඳලා තියෙන්නේ. ඔයාලා දන්නවා මම සටහන් යවනවායි කියලා. ඒ අවන සටහන් ලබාගත්ත ගොඩක් අය ටිකක් වැඩි වයසක ගත කර බෑ. රැකියාව කරන්නේ නැහැ. ඔයාලා ජොබ් එකක් කරලා තවත් අවුරුදු 5ක් ගෙදර රැකියාව කරලා අලුතෙන් එන මේ පොඩි ළමයි ටිකක් වැඩිපුර ඉගෙන ගන්නවා. ඒක ඇත්ත කතාවක්. දැන් ඉන්නේ කිරිබොන එක ෆෝන් එකේ හැමදේම කරනවනේ. ඌ Facebook පාය යනවනේ. ගේම් ගහනවා. අපිට හැරෙන්නවත් බෑ. පොඩි ඌ හැමදේම කරලා නැද්ද? උන් අපිට වැඩි ඇක්ටිව්. ඒකෝට ඔයාලා එතන ඉන්නකොට ඔයාලගේ අවුරුදු 40ක් වෙද්දි බොස් කියන්නේ වෙන්නේ අවුරුදු 20 22ක කොල්ලෙකුට. මදිකමක්. එතකොට අඩුම ස්තුනක් හරි දීපොදී පරිපාලන විභාගයක් හරි මොකක් හරි කරගෙන ටිකක් ඉනි මගේ උඩකට නැග ගන්න පුළුවන් ඔයාලට. ඒ නිසා අත්හරින්න එපා කිසිම හේතුවක් නිසා. කවුරු හරි මට මැසේජ් එකක් දාපුවා සෙමිනේර් එකට ගිහිල්ලා තමයි තීරණය කරන්නේ A level ලියනවද නැද්ද කියලා. ඔයාලා A level ලියනවද නැද්ද කියලා තීරණය කරන්න මට පුළුවන්. ඒක බෑනේ පුතේ. ඒ නිසා ඔයාලා ලෝකේ හදා ගන්න. මේක මට හදන්න බෑ. මේක බෑ. අද මේ පහ වෙනකන් කතා කරලා ඔයාලා A level පාස් කරන්න මට බෑනේ. ඒ කතාව ඒකනේ අපි අවංකව මේක. හැබැයි අපිට පුළුවන් යම්කිසි පූර්ණ මඟ පෙන්වීමක් කරන්න. ඒ මඟ පෙන්වීම තමයි මේ කරන්නේ. මොනවා හරි අල්ලගෙන යන්න. මොනවා හරි එකතු කරගෙන යන්න. එකතු කරගෙන ගිහිල්ලා වැඩ කරනවා මම දන්නවා. ඇත්තටම විශ්වාස කරනවා මාත් එක්ක මෙච්චර කාලයක් හිටිය අයන්ට ෆේල් වෙන්නේ නැහැ විභාගේ. අත මෙතන ආපු ඇටත් මහන්සි වෙනවා නම් එකක්වත් ෆේල් වෙන්නේ නැහැ. හරිද? මහන්සි වෙනවා නම් කවුරුවත් ෆේල් වෙන්නේ නැහැ විභාගේ. අතුම්ම C1 කට S1 කට උමනා කරන සියලු තොරතුරු කොහොම හරි ඊළම තමයි මෙතනින් පිටත් කළේ යවන්නේ. අපි තව කතා කරමු එහෙනම් මේ ඓතිහාසික සාධකයක් මග ඇරියා. ඓතිහාසික සාධක කියන්නේ පරම්පරාව අනුව කියන එක. පරම්පරාව කියන්නේ දැන් අපේ ඔය දින හත්මුතු පරම්පරාවක් කියලා එකක් තියෙනවනේ. තාත්තා ඊට සීයා මුත්තා කිරිගිත්තා මනන්තයි කියලා යාළගේ පරම්පරාවත් එක්ක අපිට ලොකු නම්බුවක් තියෙනවනේ. අපේ මේ සීයලා මේ රජතුමා ගාව වැඩ කරපු වෙන අය නේද? ජනාධිපති වේදිකේ ගාම අපිට වැඩක් තියෙදේව. හැබැයි එහෙම ලොකු අභිමානයක් ගොඩනගා ගන්න කතිම එකක් තියෙනවා ලංකාවේ. ඒකට ඒක තමයි උතන කතා කරන්නේ. මම ආවුණා. සස්සාතුරුසා උන්ගේ ඉගැන්වීම ඉලෙස්ම පාඩමන්නේ ප්‍රශ්නේ අතාරින්නේ නැහැ. අතාරිනවද? කවුද අතාරිනව බලාගෙන ඉන්නේ ඒක? ඒක මිසින් කරන්න කවුද හිතන්නේ? අපේ කවුද ඒක අතාරින්න හිතාගෙන ඉන්නව කවුරු හරි? කියන්න බලන්න සස්සාතුරුකම් 6 දෙනා ගියාගෙන නම් ඉක්මනට කියන්න. කවුරු ගැන ආවත් අපි යා මොන වාදියෙක්ද කියලා දාන්න ඕන. කවුරු ගැන ආවත්. හරිද? ඔය 6 දෙනාගෙන් කවුරු ගැන. හැබැයි පුතේ මීට වැඩි තව දිනවල කියව පොත්වල තව ඇති. භෞතිකවාදී කියලා තියෙන්න පුළුවන්. උච්ඡේදවාදී කියන්න පුළුවන්. නියතිවාදී කොහොම තව එකතු වෙලා තියෙනවනේ. මම ආයිත් කියනවා. BC එකේ තියෙන හැම දෙයක්ම කියන්න එපා. මතක නම් ලියන්න. පුතේ අපි කරන එකම වැරද්ද මොකද්ද? ලියන්න එකක් අහුනම කිසිම හේතුවක් නිසා අපි අතාරින්නේ නැහැ. දෙන්නවා දෙන්න පුළුවන් උඩරින්ම දීලා ඉන්න පොරව කියන ඉන්නවා. හැබැයි මොකද්ද වෙන්නේ? අන්තිමට යන්න අපිට ලියන්න නැත්තරම නෑ. කිසිම දෙයක් නෑ ලියන්න. අපි අන්තිම ලියන්නේම නෑ. මට විද්‍යාගන්න ඒකත් මම උගන්වන්නම් දැන්. පුතේ එක ප්‍රශ්නයක් නව විෂය නිර්දේශක කෙනෙක් යට කොටසින් එක ප්‍රශ්නයක් අතහැරියොත් ලකුණු කීයක්ද අඩු වෙන්නේ? ලකුණු 10ක් අඩු වෙනවා. දෙකක් අතහැරියොත් ලකුණු 20ක් ප්‍රශ්නයක් අතහැරියොත් ලකුණු 20ක් අඩු වෙනවා. අනිත් ලියනේ වලත් අපිට 10න් 10ම හම්බ වෙන්නේ නැහනේ. ලකුණු එක එක කැපුණොත් ලකුණු කීයක් අඩු වෙලාද? ලකුණු 60කට 65කට ඕක බෑලා. පැහැදිලිද? ලකුණු 65කට ඕක බෑලා තිබුණොත් එහෙම. ඔයාලට MCQ පේපරේ සමහර අයට ලකුණු අදින්න 20යි. ඒ 20 එහෙමම දිනනවා කියන්නකො. අරකට 60යි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක කොට බෙදුවම 10ක් 30ක් වෙනවනේ තමයි. 30යි අර 20යි 40යි 50යි කියන්නේ මොකද්ද? අපෝ මොකද 100 එකක් තියෙනවනේ.
ඒක 55 විතර දෙනවා 100 එකක් ගන්න කතා කරන්න පැහැදිලිද ඒ නිසා අතාරින්න බාබුනේ කිසිම හේතුවක් නිසාවත් පුංචි අංගයක්වත් අතාරින්න බා ඔයාලා අනිවාර්යෙන් කියන මේකටම ලියන්න thank you දෙන්න යකෝ දන්නේ නැත්නම් මොන මගුලක් ලියන්නද කියලා මොන මගුලක් හරි ලියනවා හරිද මොන මගුලක් හරි ගමන් නැහැ ලියන්න අටුම තරමේ ඕන කාස්ත වෙන්නේ අර අනිත්‍යයේ නටකරිය ඔයස වල දිලේ ඒක මොකද වෙන්නේ බලන කෙනාට ලකුණු 90න් වලට දෙන්නද හරි ලකුණු 100 කියන රාමුවේ ඇතුලේ තමයි ඔයාලට දෙන්න නිගමනය දෙන්න තියෙන්නේ ඒ නිසා ඔයාලා අතහැරියොතින් එහෙම ඕකනේ කියලා යනවා 90න් තමයි බෙදන්නේ අනිත් අයගේ 100න් බලලා දෙනවා ඔයාලගේ 90න් බලලා දෙනවා මොකද වෙන්නේ ඔයාලා තව පහකට ඉස්සෙල්කෝ එකක් බලනවා ඒකේ තව පහකට වෙනවා නිසා මුකුත්ම જાතිය ජාම්‍ය ස්කූලක්වත් දන්නේ නැතිව එන්න පුළුවන් එහෙම දන්නේ ඕන දෙයකට මොනවාම හරි කියලා අවස්ථාවක උඩ ප්‍රශ්නයක් උත්තරය කියලා එකක් දෙනවා ඒකේ පෙන්වා දෙන අන්දමට ඔබ සියලු දෙනාම එක්දැසී බ්‍රහ්මචර්යාවේ ඉලස්තිතේ මිනිස අර්ථ ව්‍යංජනයන්ගෙන් ව්‍යංජන හා සංගායනා කරන වාත් නොකරන්නේ ලෙසයි දැන් බුදුහාමුදුරු දේශනා කරපු අර්ථය දහම සත්‍යයනා කරන සංගායනා කරනවා කියන නැවතත් සම්නෝ කියනවා එකට එකතු වෙලා උස්සනේ සාකච්ඡා කරනවා. උදාහරණයක් විදිහට මනෝපුප්පංග මාධම්මා කියන ගාථාව අපි හැමෝම එකට එකතුලා කෑ ගහලා කිව්වොත් ඒක සත්‍යයනා සංගායනාව. සංගායනාව කළා මොකද පුතේ වෙන්නේ? වැරදියට මතක තියාගන්න වැරදිය දුර වෙනයි. දැන් මෙයා වෙන විදිහකට කතා කරොත් අපි හැමෝම එකක් කියන්නේ මෙයාගේ වැරද්ද හරියන්නේ නැද්ද? හරියනවා. හැමෝටම මතක හිටිනවා. ඒක පොදු සම්මතයේ තීරණය කරගත් ඉන්දියා බවටපත් වෙනවා. ධම්මපදයේ ගාථාව මම කියද්දී මම වැරදියට කියද්දී ඔයාලා මේ 55ට මේක දුලා හරියට කිව්වොත් මම කියන එක වැඩක් නැහැ. මම මොන තරම් තරක කළත් බහුතරේ කියන එක තමයි හරියන්නේ. ඒ නිසා සංගායනාව කරන්නේ විසිරී පෙරලා තියෙන ධර්මයේ එක්වැස් කළා එක මතයකට ගැනීමේ අරමුණ පැහැදිලිද? අපි පළවෙනි සංගායනාව ගැන ගැටියෙන් කතා කරගෙන යමු. බලපෑ ආසන්න හේතුව මොකද්ද පුතේ? සංගායනාවට හේතු ගොඩක් බලපෑම ආසන්න හේතුව සුභාත්‍ර වික්ෂුවගේ අභාත්‍ර වචනේ අභාත්‍ර වචනේ ඕක අපි පොඩි කාලේ නම් ඕකමයි කියන්නේ සුභාත්‍ර වික්ෂුව අභාත්‍ර වචනේ මොන වෙද්දත් කියලාවත් දන්නේ අපි කියන්නේ සුභාත්‍ර වික්ෂුව අභාත්‍ර වචනේ අලන්නා උසුම්මාසෝ චිත්තමා පරිදේ විත්ත සමුත්තාමයන් කියන මහා සමනේ මොකද්ද කිව්වේ අතන සුභාත්‍ර අලන්නා උසු වඩන්න එපා වැත්නි මහා සෝචිත්ත ශෝක වෙන්න එපා සමුත්තාමයන් තේන මහා සමනේ මේ මහා සමනයන්ගෙන් අපි මිදුණානේ. දැන් මොකද්ද? අපිට මේක හොඳයි, මේක නරකයි, මේක වැරදි, මේක කරපන්, මේක කරන්න එපා කියන කවුරුවත් නැහැ. අපිට ඕන විදිහට ඕන තීරණයක් ගන්න ඕන. මේක හොඳයි නම් කරනවා, නරකයි නම් නිකන් ඉන්නවා. අන්න එහෙම ප්‍රකාශයක් කළා. අඬන රහත් වූ අඬන භික්ෂුන් වහන්සේලා ගාවට ගිහිල්ලා සුභද්‍ර භික්ෂුව ඔබ කිව්වා. ආකාශ්‍යප මහ රහතන් වහන්සේ හෝගංගා තීරේ හිටියේ කියලා කියන්නේ අයියේ එයා හේටි මම කියන්න බෑ කිසියම් අන්නාවේ මහා කාශ්‍යප හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දෙන්න මේක වගේ ඒක මොන වගේද කියනවා නම් බුදුහාමුදුරුවෝ තමන්ගේ පාසිවුර දවසක් මහා කාශ්‍යප හාමුදුරුවෝත් එක මාරුත් කරගන්නවා දෙන්න මේක වගේ මහා කාශ්‍යප හාමුදුරුවෝ ගමන් කරද්දී මිනිස්සු දානේ දෙනවා වඳිනවා බුදුහාමුදුරුවනේ කියලා කතා කරනවා ඒ කියන්නේ නිමුණු හුත්තටම නිමුණු දෙන්නේ සෙට් වෙලා වගේ තමයි ඉන්නේ කල්පනා කළා මහා කාශ්‍යප හාමුදුරුවෝ මේක බුදුහාමුදුරන්ට කරන අගෞරවයක් ඉන්න මිනිස්සුන්ටත් කරන අගෞරවයක් මහා කාශ්‍යප හාමුදුරන්ට සැලකුවා කියලා බුදුහාමුදුරන් සැලකුව සත්කාර පිට සිද්ධ වෙන්නේ එහෙම කළා තමයි අහෝගංගා පර්වතයේ වැඩම කරන්නේ මහා කාශ්‍යප හාමුදුරුවෝ ඒ තනියම භාවනා කරගෙන ඉන්නවා හැබැයි ප්‍රාර්ථනාවක් කළා තිබුණා භාවනා කරලා වැවක් විලක් තිබ්බා ඒ විලේ නිරුම්මා කවදා හරි දවසක පාර වෙලා තිබ්බොත් අන්නේ දාලා මම බුදුහාමුදුරුවෝ හම් වෙන්නේ යමයි කිව්වා දවසක් උදේ නැගිටිද්දී විලේ තිබුණ නෙළුම්මල් පර වෙලා තිබුණා කියනවනේ. ඊට පස්සේ තමයි තාක්ෂම ධ්‍යාන සමයෙන්ද වෙලෝ බුදුරජාණන් වහන්සේ කිරුණාම් පාලා ඊට පස්සේ බුදුන් වහන්සේ ගාවට ගිහිලා යද්දී සුභද්‍ර වික්ෂු අර වගේ ටෝක් එකක් දෙදී එනවා අඬනෑට. ඊට පස්සේ තමයි තීරණය කළේ එදිනම තීරණය කළාලු අනිවාර්යෙන් ධර්ම සංගායනාවක් කරන්න ඕනි කලේ නැත්නම් නිගණ්ඨනාත පුත්තගේ ශාසනයට වෙච්ච දේම බුදුරජාණන් වහන්සේගේ ශාසනයකට වෙනවා කියලා තීරණය කළා තමයි ප්‍රථම ධර්ම සංගායනාව කරන්න තීරණය කළේ. මේ දිනු දෙකක් කියනනේ. විශේෂිත ධර්මය හා විනය එක්තැනකට ආරක්ෂා හේතු වෙනත් කරුණු මොනවද? බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලය කියන්නේ ධර්මාන කාලය ජීවත් වෙලා ඉන්න කාලේ
ධර්මාන අවදීදී මහා සංඝ සමූහ පවත්වා තිබීම බුදුහාමුදුරු ජීවිතලා ඉන්න කාලේ සංඝ සම්මේලන පවත්වලා තියෙනවා. අමන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මයේ ශාස්ත්‍රීය විලාසල කියු වේලේ පිරිනිවන් තාසම් සමය බුදුන් වහන්සේ ප්‍රකාශ කළ දෙමින් බුදුහාමුදුරු දේශනා කළා මාගේ ඇවෑමෙන් ධර්මය හා විනය ගුරුතැන්හි තබාගෙන කටයුතු කරන්නයි කියලා. ඊට පස්සේ තවත් චෝදනාවකින් චන්නතෙරුන් වහන්සේට එළවෙච්ච චෝදනාව සඳහන් කරන්න පුළුවන්. චන්නතෙරුන් වහන්සේට මොකක්ද තේරුම් චෝදනාව? අන්න හරි චන්නහඳුර ආගමන් බය කරන් හිටියේ සෙට් එක. මම මේ බුදුහාමුදුරුවෝ අඳුරනවා මේ පොඩි කාලේ ඉඳන් මම තමයි බුදුහාමුදුරුවෝ කතාචාර්ය ඩ්‍රයිවර් ස්වාමීනි. මට කවුරුහත් ශබ්දවත්ත දාන්න එපා කියලා සද්ද දාගෙන හොල්ලගෙන හැදුවේ. බුදුහාමුදුරුවෝ තුන් හතර පාරක්ම කියලා ඇහුවේ නෑනේ. ඊට පස්සේ කොහොමද තීරණය කළද මේ චන්න කියන්නේ අහන්න නැත්නම් බ්‍රහ්මදණ්ඩනේ පනවනවා කියලා. පළවෙනි සංගායනාවේදී මෙයා කය හැදෙන්නේ නැහැ පැනේවා බ්‍රහ්මදණ්ඩනේ. එයාට කුණුලේ වමනේ ගියයි කියලා තමයි කියන්නේ. මොනතරම් දුක දැනෙන්නේ නැද්දනේ? එතන දැන් ඉන්නවා 70ක් විතර. ඔය 70ක් මම මොනව ඇහුවත් මාත් එක්ක අදානවකට වින් බලාගෙන අනේ ඔබ දෙන්නේ නැහැ කියලා කියන්න කියනකොට මට වහගන්න ඉතින් ඒ වගේ ඔයාලත් එක්ක කතානවකට කියන්නේ. ගෙදර ගියාම නදිනවා ඔය මිනිහ කියන්නේ ඔය රස් කියනවා කියලා මමත් එක්ක කතානවකට ඉන්නවා ගෙදර අම්මයි තාත්තා. යරෙන්නේ හිතනවනේ අවුරුව කතා කරන්නේ ගණන් ගන්න hina වෙන්නේ. ඊට පස්සේ ආයෙ වැරද්දින් අත මිදලා යහපත් තෙරුන් වහන්සේ කෙනෙක් බවට පත් වෙච්ච බව සඳහන් වෙනවා. පැවැත්වූ ස්ථානයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මහ රහතන් වහන්සේලා 500 දෙනා සහභාගී කරගෙන අජාසත් රජතුමාගේ අනුග්‍රහය ඇතුව වේහාර පර්වතයේ සප්තපර්ණික ගුහාවේ තමයි පවත්වන්නේ. ප්‍රතිපල විදිහට විනය පාරාජිකා පාළි, පාජිත්‍ය පාළි, පරිවාර පාළි, තුල්ලෝක පාළි, මහාවග්ග පාළි කියන කොටස් වලට බෙදෙනවා. ධර්මයේ දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය, කුද්දක නැණි සංයුත්ත නිකාය වශයෙන් බෙදෙනවා. ඔව් කුද්දක නිකාය පොදුවේ විසුණු මහසෙලා පරිහරණය කරනවා බාදනවා. ධර්මයේ පිරිසුදු මුඛ පරපරේ පවත්වාගෙන යන තීරණය කරන බාහන වික්ෂුන් වහන්සේලා ඇති වෙනවා. මේ සියල්ල මේ නෝට් එකේ 51 පිටුවේ අන්තර්ගතයි. සංගායනා පවත්වන ඇත්තටම මේ ප්‍රධාන වේදුකමයි මේ සබද්ද වික්ෂුගේ වාක්‍යනේ. ඊට පස්සේ විසදී විරෝධ ධර්ම එක්තැන් කිරීමේ මේ ක්‍රමයේ සහ ශාසනීය භෝගා පවත්වාගෙන යාම තමයි මුලින්ම හඳුන් වෙන්නේ. දෙවන ධර්ම සංගායනාව ගැන කතා කරද්දී කෙටියෙන් කතා කරමු කොහොමද? බලපෑ ආසන්න හේතුව මොකද්ද? වජ්ජිපුත්‍ර වික්ෂුන්ගේ දස අකප වස්තු කියලා අකප කෑල්ලක් දාගන්න. මොකද්ද 10 නිකන් මතකද කියලා බලමුද? සිංගිලෝණ කප්ප, දුවකුල කප්ප, ගාමාන්තර කප්ප, ආවාස කප්ප, ආජීන කප්ප, අනුමති කප්ප, ජලෝපිපාන කප්ප, අදසක නිසන කප්ප, ජාතුරුක රජ පටිඝාන කප්පනේ. කියන්නේ එන්නේ ජොලිම නිකන් කියලා ඉඳලා තියෙනවා කිසි නමුත් මේ 10ම ප්‍රතික්ෂේප කළා. ඒ 10ට කෙරෙහිවීමෙන් තමයි මේ සංගායනාව සිද්ධ කළේ. සබ්බකාමී ඥාන දසවස්තු ගැන සැලවීම පස්ස ඒ ගැන විපස්සීම ජස්තිඥාන විශාලා මහමුට එව්ව අතර එවිට වජ්ජපුත්‍ර වික්ෂුන් දසවස්තුවේ දසවැන්න අනුව මුදල් සම්මාදමේදී සිදුවන එක හේත එරෙහි වූ විට එන්න වජ්ජපුත්‍ර වික්ෂුන් යසෙමියන්ට පටිසාරාණී ඔන්න MCQ ඒක දාගන්න පුතේ මාක්කයක් සටහන තියෙන අය MCQ මාක්කයක් දාගන්න එකට පුතේ මම කියන්නේ 51 දෙවන ධර්ම සංගායන බලපෑ ආසන්නම හේතු කියන එකේ යටම පටිසාරාණීය සහ උක්කේපති කියලා එකක් තියෙනවා. ඒකෙන් MCQ එකක් අහනවා අනිවාර්යෙන්ම. විතර අහන ප්‍රශ්න 51 කොහොමද කියන්නේ බබාගේ උත් 51 දෙවන ධර්ම සංගායනාවේ බලපෑ ආසන්නම හේතු කියන එකේ දෙවනි අලු ඩොට් එකේ යටම එක හේතු වෙනස් කරනු නිකායවල බෙදීම සහ මහාදේවියන් ඉදිරිපත් කරන මහරහතන් වහන්සේලා විලඳ කරුණු පහක් සැකහිතෙනවා. පැවැත්වූ ස්ථානයේ සම්බුද්ධ පරිවාරයේ වසර 100කට පසු විශාලා මහනුවර වල්වාරාම මාස 8ක් මුළුල්ලේ පැවැත්වුවා. මේවා ඇත්තම කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔය දීලා තියෙන පුංචි සටහන තුළ මේ සියල්ල අන්තර්ගත නිසා වැදගත්ම ධර්ම සංගායනාව තමයි තුන්වෙනි ධර්ම සංගායනාව. ඒකට හේතුව තමයි නවරට සතුන් පිළිගැනීම. ඒ නමේ බලා ගන්න කාශ්මීර ගාන්ධාර දේශයට කියලා. ඉතින් නම්
මතක තියාගන්න ඒක අත්‍යවශ්‍යයි. ඊට පස්සේ දුගිනි ධර්ම සංගායනාවේදී විශේෂ සිදුවීම් රාශියක් වෙනවා. අශෝක රජතුමා දිග්විජය ප්‍රතිපත්තිය අතහැරලා ධර්ම විජය ප්‍රතිපත්තියට එකතු වීමත් එක්ක වික්ෂුන් වහන්සේලාට සෑහෙන සලකන්න සත්කාර කරන්න පටන් ගන්නවා. එහෙම සත්කාර සැලකිලි වැඩි වීම නිසා මොකද කරන්නේ? ලාභ අපේක්ෂාවෙන් බොහෝ අය ඇවිල්ලා පැවිදි වෙනවා. ඒ පැවිදි වීම හේතුවෙන් ශාසනයේ විවිධ අර්බුද ඇති වෙනවා. අර බොහෝ විනය කර්මය පවා කරන එක අතහැරෙනවා. රජතුමා මොග්ගලීපුත්ත තිස්ස දෙවියන් වහන්සේගෙන් කරුණ විමසලා විනය කර්මය නැවත කරන්නයි කියන වික්ෂුන් වහන්සේලා කියනවා මේ දුස්සිය වික්ෂුන් එක අපිට විනය කර්ම කරන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ වෙලාවේ අර යවපු ඇමතියා මොකද කළේ? එහෙම ගියාම වික්ෂුන්ට ඇදලා ගියා වඩුවා මරලා යනවා. දැන් හරි වැඩේ අශෝක රජතුමා දැන් බෞද්ධයෙක් කියලා කරපු දේ ගැන ගොඩාක් පසුතැවිලිලා අත්‍තරම ශාසනය විසුරු කරන්න ඕනේ කොහොමද කියලා තීරණය කළා.